සාමාන්‍ය කොළඹට අපි යන්නේ. සාමාන්‍ය වකයි මාත් කොළඹට ඇවිල්ලා රස්සාවල් මාත් කරලා තියෙනවා. රිසාර්ට් එනකම්. එතකොට ඒ වගේ අර කියන්නේ අපි රැකියාවක් බලාපොරොත්තුෙන් අපි කොළඹ වගේ ප්‍රදේශවලට යනවා. ඇයි ඒ කොළඹ එච්චරම මේකක් තියෙන්නේ? ඇයි අපි ඒකටම යන්නේ? ඒකටම යන්නේ අපි සාමාන්‍ය කර්මාන්ත ශාලා ගොඩක් දුරට ස්ථානගත වෙලා තියෙන්නේ කොළඹ. රැකියාව විවිධ රැකියාව ඕන තරම් අපිට හොයාගන්න ලේසි. ගමක වගේ නෙවෙයි. අන්න ඒ වගේ නිසා රැකියාව වුණ තව ඒ වගේ මේ වලදී ඊට පස්සේ තව ගන්න පුළුවන් අර ඔයාලා කිව්වා වගේ දේශගුණය දැන් සාමාන්‍ය වියලි දේශගුණික කලාපවල ඉන්නේ කැමති නෑ. මාත් ඉන්නේ වියලි දේශගුණික කලාපේ. දැන් ඔයාලා සාමාන්‍යයෙන් ගාල්ල මාතර ඒ වගේ බස්නාහිර පළාත, දකුණු පළාත ඒ වගේ පැතිවල නම් ඉන්නේ. ඔයාලා ඉතින් තෙත් කලාපෙට. එතකොට අර දේශගුණික මේ කලාපවල ඒ බලපෑම නිසා දැන් මේ සාමාන්‍යයෙන් ගන්නේ ලංකාවේ උදාහරණ ගන්නේ. දැන් සාමාන්‍ය පිටරට ගත්තත් ඒ වගේ දැන් පිටරට දේශගුණික මේ ගත්තොත් සාමාන්‍ය ග්ලැසියර් ද්‍රව ආසන්න ප්‍රදේශවල ජන සංඛ්‍යාව කියන ජන සංක්‍රමණ සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැද්ද? ජන සංඛ්‍යාව ගත්තොත් ඒත් අඩුයිනේ. නිවර්තන කලාපේ ඒ ආසන්නයේ තමයි වැඩි. ඒතර හොඳ සූර්යාලෝකයක් අර එහෙම ලැබෙන නිසා නිවර්තන කලාපීය ප්‍රදේශවල ගොඩක් දුරට ජන සංඛ්‍යාව වුණත් ජන සංක්‍රමණ වල ටිකක් වැඩිපුර තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා. ඊට පස්සේ තව කිව්වා යටිතල පහසුකම්. ඔව්. දැන් සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශවල ගත්තාම යටිතල පහසුකම් ගොඩක් මේ නොදියුණු තත්ත්වයක තියෙන. දැන් ගම්මක ඉස්කෝලේක යනවට වඩා දැන් ගොඩක් දුරට අම්මලා තාත්තලා උනත් බලන්නේ නගරයක හොඳ ඉස්කෝලේකට දාන්නනේ. දැන් ශිෂ්‍යත්වය අර එහෙම කරලා හොඳ ඉස්කෝලේකට දාන්න තමයි බලන්නේ. ඒ වගේ දැන් යටිතල රෝහල් පද්ධතිය ගත්තත් සාමාන්‍යයෙන් සැත්කමක්වත් හරියට කරගන්න බැරි මට්ටමක තියෙනවා ග්‍රාමීය ප්‍රදේශවල රෝහල්. ඒකෙන් ගෙනියන්නේ නගරයේ රෝහල්ට. අපි දැන් හොස්පිටල් දැන් මොනවා කරි ලෙඩක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරාම ඒකෙන් තව රෝහලකට. ඒ වගේ යටිතල පහසුකම් වල ගොඩක් නොදියුණු බවක් තියෙනවා ග්‍රාමීය ප්‍රදේශවල. නගරේ එහෙම නැහැ. ඒ වගේ තව කිව්වා යුද ගැටුම්. ඔය ත්‍රස්තවාදී ඒ වගේ දැන් ඔය අර ඉරාක සිරියාවන් මතක නැහැ. අර ඒ යුද ගැටුම් නිසාත් ඒ පැති වලිනුත් ගියා. දැන් ඇමරිකාවට අර එහෙම ඔය මේ ගියානේ ප්ලේන් වල නැගලා මිනිස්සු වැටුණා ඒ ඇෆ්ගනිස්තානයේනේ. ඒ වගේ ඒ යුද ගැටුම් වලදී අර ඒ වගේ අර යුද ගැටුම් තියෙනකොට ඒවයි වෙන දැන් යුද ගැටුම් නැති ප්‍රදේශ වලට යනවා. වෙන රට වලට යනවා. දැන් ලංකාවෙත් ඒ වගේ ලංකාවෙත් උතුරු ප්‍රදේශයේ යුද ගැටුම් තියෙද්දි ආවේ නිරිත දිග. ඒ කියන්නේ ඔය බස්නාහිර කොළඹ කුරුණෑගල අනුරාධපුරයටත් ගියා. අනුරාධපුරේ වගේ ප්‍රදේශවල තමයි යාලා සංක්‍රමණය වුණේ. ඒ උතුරු වෙන තව මට මතක නැහැ. තව මොනවා හරි තව දේශපාලනය කිව්වනේ. අස්ථාවර දේශපාලන වටපිට. දැන් ලංකාව තමයි ටිකක් දැන් වර්තමානයේ ගත්තම ලංකාව හොඳම උදාහරණයකට ගන්න පුළුවන්. දේශපාලන අස්ථාවරයි. ඉතින් ඒ නිසා ඉතින් මේක ඉඳලා වැඩක් නැහැ කියලා දැන් යනවා ගොඩාක් අය යනවා. රජයේ සේවකයෝ පවා සමහරවිට අස් වෙලා යනවා. යාලට සමහර ඔෆිස් වලින් දෙන ඒවයිනුත් යනවා. ගොඩක් දුරට දැන් මේ ලංකාවේ තියෙන දේශපාලන අස්ථාවර වීම නිසා ඒ වගේ වෙලාවදී වෙන රටවල් කරා යනවා. තව ඒකට උදාහරණයක් විදියට මොංගෝලියාව ගන්නත් පුළුවන්. හැබැයි මොංගෝලියාවේ ගොඩාක් දේශපාලන අස්ථාවරයි. තනිකර ගොඩාක් මංකොල්ල කෑම වගේ තමයි ගොඩක් තියෙනවා. අහලා තියෙනවද දන්නේ නැහැ. පොඩක් Google එකේ හරි මේ සර්ච් කරලා බලන්න. ගොඩාක් උදාහරණ ගන්න පුළුවන් මොංගෝලියාවේ. තනිකර උද්දමනයත් වැඩි. මොංගෝලියාවේ උද්දමනයත් වැඩි. දේශපාලනේ තනිකරව නැහැ. ඒක නැහැ කියන්නේ යාළගේ අතට තමයි බලය අරගෙන යාළ තමයි රට දියුණුවක් නැහැ. ඒ රටේ ගොඩාක් මංකොල්ල කෑම හරි මේ කරා තනිකර දේශපාලඥයෝ. හරි වගේ තව ගන්න පුළුවන් ස්වභාවික විපත් ආපදා ඒ වගේ දේවලුත් ගන්න පුළුවන්. ස්වභාවික විපත් අර මේ වැඩි නම් ඒ වගේ ප්‍රදේශවල මිනිස්සු ඉන්නේ නැහැ. මාව ඇහෙනවනේ? ඔව්. හරි. මේක පොඩක් ඕෆ් වුණා. හරි.
ස්වභාවික විපත් අර මේ තියෙන පැතිවල සාමාන්‍ය මිනිස්සු ඉන්නේ නැහැ. ඒවයි ඈත් වෙලා තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තව දැන් අධික උද්දමනයක් තියෙනවනම් අධික උද්දමනයක් සහිත දැන් ලංකාව ගත්තත් ඒ වගේ අධික උද්දමනයක් තියෙනවනේ ලංකාවේ මිට කලින් නොතිබිච්ච දෙයක් තියෙන. මොංගෝලියාවෙත් ඒ වගේ. ඒ වගේ රටවල සාමාන්‍ය මිනිස්සු ඉන්නේ නැහැ. වෙන වෙන ප්‍රදේශවලට වෙන රටවල් වලට සංක්‍රමණය වෙනවා. තව පුළුවන් පුද්ගල සමානාත්මතාවයක් නැත්තම් නිදහසට ගරු කිරීමක් නැත්තම් ඒ වගේ වෙලාවෙදිත් යනවා. ලංකාවේ මීට කලිනුත් ඒක තිබ්බා. කියන්නේ පුද්ගල සමානාත්මතාවයක් නැති නිසා වෙන රටවල යුරෝපීය රටවල් කරා ලංකාවේ මිනිස්සු ගියා. ස්ථිර පදිංචියට එහෙම ගියා. ඒ වගේ. ඒකෙත් මම හිතන්නේ ඒවත් ලියන්න කරුණු දාලා ඒ ටික ලියාගමුද? පැහැදිලි කිරීම දෙන්නම් මේ ප්‍රශ්න තියෙනවනේ ඒවයි. සමහර වෙලාවට මම ඔක්කොම පැහැදිලි කරන් යන්නත් අමාරුනේ. ඒ නිසා මේ ලියා ගන්න මාතෘකාවක් සංක්‍රමණය කෙරෙහි බලපාන සාධක කියලා ලියා ගන්නකො. මාතෘකාව ලියා ගන්න සංක්‍රමණය කෙරෙහි බලපාන සාධක. ඒකේ රෝම ඉලක්කම් 1 ඒ වගේ එහෙම මොකක් හරි එක හරි මොකක් හරි දාලා ලියා ගන්න තල්ලු කිරීමේ සාධක කියලා. පළවෙනි එක ලියා ගන්න. විරැකියාව හා ඌන සේවා නියුක්තිය. ඇහෙන්නේ නැත්තම් මං කියන ඒවා තේරෙන්නේ නැත්තම් මොකක් හරි තියෙනවා නම් මට කියන්න. විරැකියාව හා ඌන සේවා නියුක්තිය. අස්ථාවර දේශපාලන වටපිටාව. අක්කේ අයමත් කියන්නකෝ. විරැකියාව හා ඌන සේවා නියුක්තිය. විරැකියාව හා ඌන සේවා නියුක්තිය. ස්වභාවික විපත් හා ආපදා තත්ත්වය. තල්ලු කිරීමේ සාධකයටදී ඔව් සංක්‍රමණය කෙරෙහි බලපාන සාධක ඒක අර තල්ලු කිරීමේ සාධක කියන්නේ අපිට කියන්නේ තල්ලු කරනවා කියලා කියන්නේ අපිට තේරෙනෝනේ නිකන් කියන්නේ මේ මොනවා හරි දුර්වලතා නිසා කියන්නේ කියන්නේ අවාසියක් නිසා අපි යන ඒක කියන්නේ දැන් කියන්නේ සංක්‍රමණයේ ආකාර කියන්නේ ආකාර කියලා ගන්නත් බෑ තල්ලු කිරීම කියන්නේ බලපාන සාධක ආකාර දෙකයි තල්ලු කිරීමේ හා ඇදා ගැනීමේ සාධක. දැන් අපි මේ කතා කරන්නේ තල්ලු කිරීමේ සාධක. ඇයි යන්නේ කියලා සංක්‍රමණයක් වෙන්නේ ඇයි කියලා. එකේ ලියාගන්න යටතේ විරැකියාව හා ඌන සේවා නියුක්තිය. ඕක මේ ඉස්සරහදී පැහැදිලි කරන නිසා මම මෙතනදි පැහැදිලි කරන්නේ නැත්තේ. විරැකියාව හා ඌන සේවා නියුක්තිය ස්වභාවික විපත් හා ආපදා තත්ත්වයන් ස්වභාවික විපත් හා ආපදා තත්ත්වයන් අස්ථාවර දේශපාලන වටපිටාව අස්ථාවර දේශපාලන වටපිටාව
අධික උද්දමනකාරී ආර්ථිකය අධික උද්දමනකාරී ආර්ථිකය අධික උද්දමනකාරී ආර්ථික තත්ත්වය යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම පුද්ගල සමානතාවයක් නොතිබීම පුද්ගල සමානතාවයක් නොතිබීම හරිද ලියා ගන්න බැරුණ එකක් තියෙනවද? යාකේ හරි. හරි. සංක්‍රමණ ක්‍රියාවලිය ප්‍රධාන ආකාර දෙකක් කියලා කියන. ප්‍රධාන ආකාර දෙකක්. එකක් දන්නවද? ප්‍රධාන ආකාර දෙක අභ්‍යන්තර හා බාහිර. අභ්‍යන්තර කියලා ගත්තාම ඒක රට ඇතුලේ. රට ඇතුලේ සිදුවන එක. බාහිර කියන්නේ රටෙන් පිට රටවල් දෙකක් අතර හෝ කිහිපයක් අතර සිදුවෙන්න පුළුවන් සංක්‍රමණ. ඒක ගත්තාම බාහිර සංක්‍රමණ. බාහිර සංක්‍රමණ ආකාර දන්නවද? කියන්න පුළුවන්ද කාට හරි? ආගමනයි විගමනයි නෑ එහෙම ගන්න බෑ. ඒතර ආගමන විගමන එනවා. එහෙම බෑ. එහෙම නේ මං අහන්නේ. සිදුවන ආකාර දැන් බාහිර සංක්‍රමණ ගත්තාම සිදුවෙන්න පුළුවන් ආකාර මොනවාද? සංචාරය සඳහා යන්නේ එහෙමත් නෙවෙයි. මේක පොඩක් කල්ලු කිරීමේ සාධ ගැනීමේ සාධක විදිහට ඒ විදිහට තමයි මම කියන්නේ ආකාර මං අහන්නේ සාධක හිම නෙවෙයි හේතු නෙවෙයි බාහිර සාධක ආකාර එනේ හේතු බලපාන නිසා තමයි මේ විදිහට ආකාර ඇති වෙලා තියෙන්නේ. ඒ ආකාර ටික මං අහන්නේ. නෑනේ. සංවර්ධනය වන රටකින් සංවර්ධිත රටකට සංක්‍රමණය වී ඔව් එකක් ආකාර 7ක් තියෙනවා. තරමකට විදියට ඔව් සංවර්ධිත රටකින් සංවර්ධිත රටකට සංක්‍රමණය වීම ඔව් එක ආකාරයක්. විභව රටවල් මොනවාද?
විභව රටවල් අර ප්‍රභව රටවල් එහෙම කියලා. එතකොට නිකන් අර කියන්නේ දියුණු රටකේ දියුණුවට ඒ වගේ පොඩක් ගන්න පුළුවන්. හරි එකක් තමයි සරණාගත සංක්‍රමණ. ඒ කියන්නේ දැන් ඔය දැන් යුද්ධ කටයුතු නිසා මේ සරණාගතයෝ වෙලා ඉන්නේ දැන් ඔය ඇෆ්ගනිස්තානය ඔය සිරියාව වගේ රටවල යුද්ධ කටයුතු නිසා එයාලා ඇමරිකාවට එහෙම නැත්නම් ඔය ඊජිප්තුව වගේ ඒ වගේ පැතිවලට සංක්‍රමණය වුණානේ. ඒක අපි හඳුන්වන්නේ සරණාගත සංක්‍රමණ කියලා. නීත්‍යානුකූල නොවන සංක්‍රමණ. ඒ කියන්නේ පාස්පෝර්ට් එකකින්වත් වීසා එකකින් එහෙම මොකකින්වත් නැතුව ඔය යන්නේ ඕස්ට්‍රේලියාවට වගේ යන්නේ බෝට්ටුවෙන් යන්නේ. ඒවා අපි කියන නීත්‍යානුකූල නොවන සංක්‍රමණ කියලා. ගොඩක් දුරට ශ්‍රී ලංකාව වගේ තමයි ඔක පොඩ යන්නේ. ඒක නීත්‍යානුකූල නොවන සංක්‍රමණයක්. නීත්‍යානුකූල සංක්‍රමණ නීත්‍යානුකූල සංක්‍රමණ වලට අර ආගමන විගමන කලින් කිව්වනේ. අන්න ඒක ගන්න පුළුවන්. ඒක අර මොන කරගෙන ආගමන ඒක අයිති අර ආයෝජන කටයුතු වල සඳහා එනවනේ. අන්න ඒ නිසා ඒක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒක ගන්න පුළුවන් ගොඩක් දුරට ඉන්දියාව වගේ කට්ටිය එන්නේ ලංකාවට ඔය මොන හරි ආයෝජනය කරන්න. දැන් නම් එන අඩුයිනේ. කලින් නම් කියන්නේ ඉන්දියාවේ ගොඩක් ආවේ ලංකාවේ ආයෝජනය කරන්න ගොඩක් ව්‍යාපාරිකව. එතකොට ඒක ගන්න පුළුවන් නීත්‍යානුකූල සංක්‍රමණයක් විදියට. තව ගන්න පුළුවන් නොදියුණු රටකින් නොදියුණු රටකට සංක්‍රමණය වීම. මොනවා හරි ප්‍රශ්න නිසා තවත් කියන්නේ නොදියුණු රටක කියන්නේ සෞදි අරාබිය වගේ ගත්තම ඒක ගොඩක් දුරට කියන්නේ දියුණු නෑනේ. ටිකක් නොදියුණු පැත්තක් තියෙන්නේ. නමුත් එහෙ රැකියා බහුලයිනේ. ගෘහ සේවය මොනවා සාතු සේවය එහෙ වගේ රැකියා බහුලයි. ඒ නිසා ශ්‍රී ලංකාව වගේ තුන්වන ලෝකේ රටවල් වලින් يعني ශ්‍රී ලංකාව වගේ දියුණු නෑනේ. ශ්‍රී ලංකාවත් දියුණු නෑ. ඒ නිසා ශ්‍රී ලංකාව යනවා සෞදි අරාබියේ රටේ වැඩ කරන්න. එතකොට ඒක ගන්න පුළුවන් අපිට නොදියුණු රටකින් නොදියුණු රටකට ජන සංක්‍රමණය වීම. එතකොට තව එකක් තමයි දියුණු රටකින් දියුණු රටකට. ඒව ගන්න පුළුවන් අර දැන් දියුණුයි බ්‍රිතාන්‍ය, ඇමරිකාව ඒ වගේ රටවල් දියුණුයිනේ. පෘතුගාලය ඒ වගේ රටවලින් ඒ වගේ රටවල් වලට සංක්‍රමණය වීම යාල අතර සංක්‍රමණය වෙන්න පුළුවන් පෞල් නිසා යාල සමහරවල්ලාට බැඳලා ඉන්නේ මොකක් ඇමරිකානු සම්භාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී යාල සංක්‍රමණය වෙනවා සිදු වෙනවා. යාල අතර දියුණු රටකට සංක්‍රමණය නැත්තම් රැකියාවක් මොකක් හරි කියන්නේ කර්මාන්ත ශාලා ස්ථානගත වීම වගේ ගත්තාම කියන්නේ ඇමරිකාවේ කර්මාන්ත ශාලාවක් තියෙන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ නැත්නම් එංගලන්තේ තව කර්මාන්ත ශාලාවක් තියෙන්න පුළුවන්. එතකොට යාළගේ මොකක් හරි රැකියා හුවමාරුවක් වෙලා ඒ රටකට යන්න පුළුවන්. එතකොට සංක්‍රමණයක් සිදු වෙනවා. නොදියුණු රටකින් දියුණු රටකට. දැන් අපේ වගේ ලංකාවේ අය දැන් ඔය නම් කියන්න බෑ. දැන් ඔය දේශපාලඥයෝ ගොඩක් වෙලාවට දියුණු රටවල ගිහලා පදිංචි වෙනවා. එහෙම වෙලානේ දැන් ඔය ආවෙත්. ඒ වගේ කියන්නේ ලංකාව නොදියුණුයි. ඉතින් දියුණු රටවල ගිහලා පදිංචි වෙන අය ඉන්නවා. දැන් ඇමරිකාව ආරේ එහෙම ගත්තාම ගොඩක් අය ඉන්නවා. එහෙ ගිහිල්ලා පදිංචි වෙලා ඉන්න අය. ඉතින් ඒ ගත්ත නොදියුණු රටකින් දියුණු රටකට. තව එකක් ගන්න පුළුවන් දියුණු රටකින් නොදියුණු රටකට සංක්‍රමණය වීම. ඒක ගත්තාම අර නිකන් මොකක් හරි හේතුවක් මත පුද්ගල පදිංචියක් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර මොනවා හරි අල්ලගා කියන්නේ දැන් නොදියුණු රටකින් දියුණු රටකට එන්නේ සාමාන්‍ය මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. දැන් ඔය ගොඩාක් කර්මාන්ත තියෙන්නේ. දැන් ගත්තාම ඒ වගේ ඒවා දැන් ඔය කොකා කෝලා ඒවත් අපේ ලංකාවේව නෙවෙයිනේ. ඒවා පිටරට ඒවා දියුණු රටවල් වල තියෙන ඒවා. දැන් ඔය අර ගාමන්ට් ෆැක්ටරි ගත්තාම සාමාන්‍ය ලංකාවේව නෙවෙයි. ඒවා තනිකර බහුජාතික සමාගම් තියෙන බහුජාතික සමාගම් ගොඩක් දුරට තියෙන්නේ දියුණු රටවල. එයාලා ලංකාවට ඇවිල්ලා ආයෝජනය කළා අර ව්‍යාපාර කරගෙන යනවා. ඒ නිසා අර දියුණු රටකින් නොදියුණු රටකට එන්න පුළුවන්. ඒ තමයි මම හිතන්නේ ආකාර ටික පැහැදිලි ලියාගන්න ඉතින් කොහොමද? මම හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් නැතුවත් ඇති ඕකේ. සංක්‍රමණයේ ආකාර දෙකයි. එකක් බාහිර සංක්‍රමණ
අනිත් එක අභ්‍යන්තර සංක්‍රමණ. හරිද? බාහිර සංක්‍රමණ යටතේ ලියා ගන්න. බාහිර සංක්‍රමණ ආකාර අංක 1 සරණාගත සංක්‍රමණ. මම නෝට් එකක් දෙන්නද ඒකේ? හා අංක 1 සරණාගත සංක්‍රමණ. ඒ යටතේ ලියා ගන්න. ලෝකයේ ජාත්‍යන්තර සංක්‍රමණ තුල ලෝකයේ ජාත්‍යන්තර සංක්‍රමණ තුල ලෝකයේ ජාත්‍යන්තර සංක්‍රමණ තුල වඩාත් ඉහළම පුද්ගල සංක්‍රමණයක් සිදුවන රටාව මෙයයි. වඩාත් ඉහළම පුද්ගල සංක්‍රමණයක් සිදුවන රටාව මෙයයි. මෙහිදී ස්වභාවික විපත් හරිනේ 16ක් වගේද කලින් හිටියේ. මෙහිදී ලියා ගන්න. මෙහිදී ස්වභාවික විපත් යුද ගැටුම් තත්වයන් නිසා මෙහිදී ස්වභාවික විපත් යුද ගැටුම් තත්වයන් නිසා අවතැන් භාවයට
අවතැන් භාවයට පත්වන්නන් අවතැන් භාවයට පත්වන්නන් දේශපාලන රැකවල් පතා දේශපාලන රැකවල් පතා රටකින් රටකට යොමු වේ. රටකින් රටකට යොමු වේ. උදාහරණයක් ලියා ගන්න. අපි මේ මෑත කාලීන සිදුවීම් ඇෆ්ගනිස්තානයේ ඒක ලියාගමුනේ. ඇෆ්ගනිස්තාන යුද්ධ සරණාගතයින් ඇෆ්ගනිස්තාන යුද්ධ සරණාගතයින් ඇමරිකාවට පලා යාම. ඇෆ්ගනිස්තාන යුද්ධ සරණාගතයින් ඇමරිකාවට පලා යාම. පොඩ්ඩක් කලින් එක කියන්නේ මොකද්ද? අක්කේ මේකට යුක්‍රේනයේ රුසියාවේ අතර සටන ගන්නත් පුළුවන්ද? ඒකෙදි මෙහෙමයි සටනේ කියලා ගන්න බෑ. සාමාන්‍ය යුක්‍රේනයේ අය පලා ගියාද? වෙන රටකට ගියාද? එයාලා යන්න බෑ කිව්වනේ. පෝලන්තෙට සමහරු එහෙ ගියා නම් පුළුවන්. මට මතක නෑ මං මේක හරියට නෝට් එකක් නෑ. ඒකයි මම අර ඇෆ්ගනිස්තානේ ගත්තේ. එහෙම ගියා නම් ගන්න පුළුවන්. එහෙනම් ගන්න පුළුවන් යුක්‍රේන යුද්ධ සරණාගතයින් පෝලන්තයට පලා යාම. අර මෑත කාලීනවම සිදු වුණු දේවල් ගන්න. ඒකත් දාගන්න ලියා ගන්න. අංක 2 නීත්‍යානුකූල නොවන සංක්‍රමණ. අංක 2 නීත්‍යානුකූල නොවන සංක්‍රමණ. මේ ලියා ගන්න නෝට් එක කවුරු හරි පැහැදිලිව ලියාගත්තු කෙනෙක් පස්සේ මේ ගෲප් එකට පොඩ්ඩක් දාන්න. මෙහිදී කියලා කිව්ව තැනලු ඒ ටික පොඩක් ඉඩ තියලා ලියන්න. මේ මං 7:00 වෙනකොට පොඩක් නවත්තන්න ඕන. නෝට් එක දායි මෙතන ඉඳන් ලියා ගන්නකෝ. නීත්‍යානුකූල නොවන සංක්‍රමණ. ඒක යටතේ ලියා ගන්න. කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව thank you. කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව මෙහෙමයි මේ පේපර් එක නෙවෙයි මේ දැන් කරන්නේ නිකන් නෝට් එකක් පොඩි නෝට් එකක් දෙන්නේ.
පේපර් එකට අහු වෙන්නේ නැති කෑලි තමයි ගොඩක් දුරට මම මේ දෙන්නේ. පේපර් එක ගෲප් එකේ දාලා ඇති. පේපර් එක මම දැන් අද කරාට වෙලාවුත් නැහැ වගේ. ඒකට තව ප්‍රශ්න ටික මොඩල් පේපර් ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ ටික ඇඩ් කරන්නත් තියෙනවා. කලබලයට ওই ප්‍රශ්න දෙක විතරයි මම ගත්තේ. මේක ලියන්න. කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව සංවිධානාත්මක ජාවාරම් තුලින් කල් ගියාද? එහෙනම් ගොඩක් හොඳයිනේ. එක්සෑම් කල් ගියා කියලා අනිත් අය දන්නවත් දන්නේ නැහැ. කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව සංවිධානාත්මක ජාවාරම් තුලින් රටකින් රටකට යොමු වීම වේ. මෙහිදී අවදානම් ක්‍රමවේද ඔස්සේ වරහණක් දාලා ලියා ගන්න. එතනටම වරහණක් දාලා ලියා ගන්න. බෝට්ටු කන්ටේනර් දීවරයින් ලෙස වරහන් වහන්න. බෝට්ටු කන්ටේනර් දීවරයින් ලෙස වරහන් වහලා දියුණු රටවල් වෙත සංක්‍රමණය වේ. උදාහරණ ලියා ගන්න. ශ්‍රී ලාංකීය පිරිස් ඉතාලිය හා ඕස්ට්‍රේලියාවට පලා යාම. ගොඩක් දුරට ලංකාව විතරක් නෙවෙයි දකුණු ආසියාතික කලාපයම ගත්තම ගොඩක් දුරට ඕස්ට්‍රේලියාවට වගේ බෝට්ටුවෙන් යන්න උත්සාහ කරනවා. ශ්‍රී ලාංකීය පිරිස් ඉතාලිය හා ඕස්ට්‍රේලියාවට පලා යාම. නීත්‍යානුකූල ඊගාව එක අංක 3 නීත්‍යානුකූල සංක්‍රමණ. ඒක යටතේ ලියා ගන්න. පිළිගත් ක්‍රමවේද යටතේ වරහන් ඇතුලේ වීසා පාස්පෝර්ට් වරහන් වහලා පිළිගත් ක්‍රමවේද යටතේ නීත්‍යානුකූල අවසරයක් සහිතව
රටකින් රටකට ගමන් කිරීම රටකින් රටකට ගමන් කිරීම මෙහිදී සිදුවේ. රටකින් රටකට ගමන් කිරීම මෙහිදී සිදුවේ. මෙහිදී වෙළඳ ගනුදෙනු මෙහිදී වෙළඳ ගනුදෙනු ආදී අංශවල මෙහිදී වෙළඳ ගනුදෙනු ආදී අංශවල පහසුව මත සංක්‍රමණය වේ. පහසුව මත සංක්‍රමණය වේ. උදාහරණ ඉන්දීය ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම. ඉන්දීය ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම. අංක 4 නොදියුණු රටකින් නොදියුණු රටකට සංක්‍රමණය වීම. ඒ යටතේ ලියා ගන්න. දුප්පත් ආසියානු කලාපයෙන් නොදියුණු ආර්ථිකයක් ඇති මැද පෙරදිග කලාපීය රටවල් වෙත පුද්ගල සංක්‍රමණ සිදුවීම මං කියන ඒවා ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. මොකක් හරි සිග්නල් ඉෂුව එකක් ඇති යාට. පුද්ගල සංක්‍රමණ සිදුවීම
උදාහරණ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් ආයි කියන්න ගියොත් මට මේ කරන්න වෙන්නේ මේ නෝට් එක මේ ලියාගත්තු කෙනෙක් මට කියන්නකෝ කවුරු හරි දාන්න පුළුවන් කෙනෙක් පැහැදිලිව චුට්ටක් ලියාගත්තු කෙනෙක් දාන්න පුළුවන් කෙනෙක් කියන්නකෝ දාන්නම් කියලා. කවුරුවත් දාන්න කැමති නැද්ද? දාන්නම්. හරි. මේ නම් කවුද දන්නේ නැහැ. ප්‍රමෝද්‍ය එයා නේද කිව්වේ? එයා දාවි මේ ආයෙ කියන්න ගියොත් මේක කරන්න වෙන්නේ නැත්තම් තව පැය භාගයයිනේ තියෙන්නේ. නෝට් එක මේ ලියාගන්නේ බලලා. උදාහරණ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් මැද පෙරදිග සෞදි අරාබි රටවලට සංක්‍රමණය වීම. අංක 5 දියුණු රටකින් දියුණු රටකට සංක්‍රමණය වීම. දියුණු රටකින් දියුණු රටකට සංක්‍රමණය වීම. එයාට ලියා ගන්න මහ පරිමාණ ආදායම් ඇති දියුණු රටවල ව්‍යාපාරිකයින් ආයෝජන කටයුතු සඳහා සංචාරක කටයුතු සඳහා සංක්‍රමණය වීම වේ. ඒකට ඉතින් දකුණු ඇමරිකාවෙන් එංගලන්තයට ඒ වගේ උදාහරණයක් නිකන් දාන්න ඉතින් අපිට හරියටම ගන්නත් බෑනේ. අංක 6 නොදියුණු රටකින් දියුණු රටකට සංක්‍රමණය වීම.
මෑත කාලීනව එහට ලියා ගන්න. මෑත කාලීනව රටවල් අතර ඇති මෑත කාලීනව රටවල් අතර ඇති වෙළඳපොළ තරඟය මෑත කාලීනව රටවල් අතර ඇති වෙළඳපොළ තරඟය තාක්ෂණික දියුණුව වාණිජ්‍ය ව්‍යාපාරික අංශවල ඇති සංවර්ධනය වාණිජ්‍ය ව්‍යාපාරික අංශවල ඇති සංවර්ධනය නිසා සංවර්ධනය නිසා පුද්ගල සංක්‍රමණයන් සිදුවේ. නිසා පුද්ගල සංක්‍රමණයන් සිදුවේ. උදාහරණ ශ්‍රී ලාංකීය පිරිස් බ්‍රිතාන්‍යයට යොමු වීම. ශ්‍රී ලාංකීය පිරිස් බ්‍රිතාන්‍යයට යොමු වීම. අංක 7 දියුණු රටකින් නොදියුණු රටකට සංක්‍රමණය වීම. දියුණු රටකින් නොදියුණු රටකට සංක්‍රමණය වීම. මෑත කාලීනව ලියාගන්න. මෑත කාලීනව දියුණු රටවල මෑත කාලීනව දියුණු රටවල පවතින මෑත කාලීනව දියුණු රටවල පවතින සම්පත් හිඟය නිසා නොදියුණු රටවල සම්පත් භාවිතා කිරීමේ අරමුණින් නොදියුණු රටවල සම්පත් භාවිතා කිරීමේ අරමුණින් සංක්‍රමණයන් සිදුවීම. අරමුණින් සංක්‍රමණයන් සිදුවීම. ඇමරිකාව, දකුණු ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් ශ්‍රී ලංකාව වැනි රටවල් වලට සංක්‍රමණය වීම. උදාහරණ දකුණු ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය සිදුවීම.
හරිනේ. ඊගාව සංක්‍රමණ රටාව අභ්‍යන්තර සංක්‍රමණ රටාව. ඒක සාමාන්‍ය රටක් ඇතුලේ සිදුවන සංක්‍රමණ රටාව. ඒකේ ආකාර කියන්න පුළුවන්ද කාට හරි? නාගරික ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශවලට. හරි. ග්‍රාමීය ප්‍රදේශවලට. නාගරික ප්‍රදේශවලින් ග්‍රාමීය නගරයට සංක්‍රමණය වී. නාගරික ප්‍රදේශවලට. හරි. අංක 1 ලියා ගන්න. පැහැදිලි කිරීමකුත් කරන්න. ගමෙන් නගරයට සංක්‍රමණය වීම. අංක 1 ගමෙන් නගරයට සංක්‍රමණය වීම. සාමාන්‍යයෙන් ගමෙන් නගරයට සංක්‍රමණය වෙනවා කියලා කියන්නේ ගමේ තියෙන යටිතල අපි කලිනුත් කතා කරානේ ගමේ තියෙන යටිතල පහසුකම් රැකියා අවස්ථා ගොඩක් අඩුයි. ඒ නිසා අපි නගරයන් වෙත ඇදී යනවා රැකියාවක් හොයාගන්න යනවා. යටිතල පහසුකම් දියුණු නැති නිසා හොඳ යටිතල පහසුකම් බලාපොරොත්තු වෙන්න යනවා. ඒ වගේ නිසා තමයි ගමෙන් නගරයට සංක්‍රමණය වෙන්නේ. පැහැදිලි කිරීමක් කරන්න. ග්‍රාමීය ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශවල පවතින අඩු අධ්‍යාපන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ පිරිස් ගමෙන් නගරයට සංක්‍රමණය සිදුවේ. බොහෝ පිරිස් ගමෙන් නගරයට සංක්‍රමණය සිදුවේ. හරි. ඒවට සාමාන්‍ය උදාහරණ දාන්න බෑ. උදාහරණ දැම්මොත් හැම ගමකින්ම නගරයට සිදුවන උදාහරණ දාන්න වෙනවනේ. ඒක දාන්න බෑ. නගරයෙන් ගමට අංක 2 නගරයෙන් ගමට සංක්‍රමණය සිදුවීම. සාමාන්‍යයෙන් නගරයෙන් ගමට කියන්නේ නගරයක් ගත්තාම දෛනික සචලතාවය වැඩි සංකීර්ණයි කියන්නේ අමාරුයි ජීවත් වෙන්න. පොඩක් අර කලබලකාරී ගතිය වැඩි නිසා පොඩක් අර සුවයෙන් ඉන්න. ඒ කියන්නේ අර කරදරකාරී පරිසර වටපිටාවක් නේ තියෙන්නේ. පරිසර දූෂණය වැඩි. හැම වෙලාවෙම වාහන සද්ද. සාමාන්‍ය නගරයක ජීවත් වෙන්න ගොඩක් කැමති නෑ සමහර මිනිස්සු. ඒ නිසා යාලා ආයෙම අර ගමේ තියෙන සුන්දරත්වයට කියන්නේ කැමති වෙලා ආයෙම ගමට එනවා. ඒක අපි කියන්නේ පොඩ මේක හඳුන්වනවා. ඒකට නමක් දෙනවා ප්‍රතිසංක්‍රමණිකයින් කියලා. ඒ කියන්නේ යාලා ගමේ ඉඳන්ම ගියපු අය වෙන්නත් පුළුවන්. ගමෙන් නගරයට ගිහිලා ආයෙ මේක කරදරකාරී නිසා ආයෙම ගමට එන්නේ සාමාන්‍ය ගොඩාක් දුරට එන්නේ නෑ. නමුත් අර ගොඩක් පිරිස් සමහර වෙලාවට කැමති මේ කියන්නේ ගමේ ඉන්න. ආයෙම ගමට එන්න. ඒක නගරයෙන් ගමට එක් ලියාගෙන නාගරික ජීවිතයේ පවතින සංකීර්ණත්වය
නාගරික ජීවිතයේ පවතින සංකීර්ණත්වය නිසාත් පරිසර දූෂණය වැනි පාරිසරික ගැටලු නිසාත් බොහෝ පිරිස් ග්‍රාමීය ප්‍රදේශ වෙත සංක්‍රමණය වේ. මෙය ප්‍රතිසංක්‍රමණිකීන් ලෙස හඳුන්වයි. හරිනේ. ඊළඟ එක නගරයෙන් නගරයට. අංක 3 නගරයෙන් නගරයට. සාමාන්‍ය නගරයෙන් නගරයට මාරු වෙන්නේ මොකක් හරි රැකියා ස්ථාන මාරු වීමක් සිදු වුණොත් නැත්නම් මොකක් හරි වෙළඳ පොළ මොකක් හරි ආයෝජන ක්‍රියාවලියක් ඒ වගේ ව්‍යාපාරික සිදුවීමක් නිසා නගරයෙන් නගරයට මේ සංක්‍රමණය සිදු වෙනවා. අංක 4 නගරයෙන් නගරයට සංක්‍රමණය වීම. ඒ යටතේ සේවා ස්ථානීය මාරුවීම් හා ආයෝජන කටයුතු සඳහා නගරයෙන් නගරයට සංක්‍රමණය සිදුවේ. ඊගාව එක පළාතකින් පළාතකට. අංක 4 පළාතකින් පළාතකට සංක්‍රමණය සිදුවීම. ඒක අපිට උදාහරණයකට ගන්න පුළුවන් කලින් තිබ්බ ඒ කියන්නේ වියලි කලාපයේ කලින්ම මහවැලි ව්‍යාපෘතිය හදන්න කලින් වියලි කලාපය ගොඩක් දුෂ්කරයි. වසංගත රෝග ගොඩක් ව්‍යාප්ත වෙලා තිබුණා. කුෂිකාර්මික කටයුතු විනාශ වෙලා ගියා. ඒ නිසා එයාලා තෙත් කලාපය වෙත සංක්‍රමණය වුණා. ඒකත් කුරුණෑගල කොළඹ ඒ වගේ ප්‍රදේශවලට කලින් සංක්‍රමණය වුණා. ඊට පස්සේ රජේ මැදිහත් වෙලා මහවැලි ව්‍යාපෘතිය ගෙනල්ලා වියලි කලාපයට කුෂිකාර්මික කටයුතු වලට පහසු වෙන විදියට ඒව හදලා දුන්නා. ඊට පස්සේ සෞඛ්‍ය පහසුකම් දියුණු කළ දුන්නා. කියන්නේ වසංගත රෝග ඔය මැලේරියා වගේ ඒව ගොඩක් දුරට ව්‍යාප්ත වෙලා ගියා. ඒ නිසා ඒවා මැඩපවත්තලා මේ හොඳ පරිසර තත්ත්වයක් හදලා කුෂිකාර්මික කටයුතු කරගෙන යන්න අවස්ථාව හදලා වෙනම ප්‍රොජෙක්ට් එකක් විදිහට ඒක කරන් ගියා. කියන්නේ මිනිසුන් පදිංචි කිරීමේ ඉඳන් මේක ලස්සන ව්‍යාපෘතියක් විදිහට අපි කලින් කියන්නේ
බෝඩ් එකක් නැහැ මට නැත්නම් ඒක අඳින්න පුළුවන් මහවැලි ව්‍යාපෘතියෙන් හදන අර ගම්වල සැලැස්ම බෝඩ් එකක් නැහැනේ ඇදලා නැත්නම් පෙන්නන්න තිබ්බ ලස්සනට ඒක මේ ව්‍යාපෘතියක් විතර ලස්සනට ඒක කරා ඒක අපිට ගන්න පුළුවන් එයාට ලියා ගන්න මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති යලි පදිංචි කිරීම ආදිය සංවර්ධන ව්‍යාපෘති යලි පදිංචි කිරීම ආදිය නිසා එක් පළාතකින් තවත් පළාතකට පුද්ගල සංක්‍රමණය සිදුවේ. එක් පළාතකින් තවත් පළාතකට පුද්ගල සංක්‍රමණය සිදුවේ. එනම් මහවැලි ව්‍යාපෘතිය හරිනේ මහවැලි ව්‍යාපෘතිය එනම් මහවැලි ව්‍යාපෘතිය ගොවි ජනපද ව්‍යාපෘති ආදිය නිසා බොහෝ පිරිස් තෙත් කලාපයේ සිට වියලි කලාපයට සංක්‍රමණය සිදුවීම හරි නේද? මම දැන් 7:20යිනේ